ආයුබෝවන් DP Education Skills for Life වැඩසටහනට අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඒ යටතේ අද අපි ඔයගලන්ට තෝරගෙන තින්නේ ලංකාවේ සහ ලෝකයේ විසිතුරු මසුන් ඇති කරන්නන් අතර ඉතාමත් ජනප්‍රියම මත්ස්‍ය වර්ගයක් වන ඒන්ජල් මත්ස්‍යයා. ඒන්ජල් කියලා කියන්නේ දිව්‍ය දූතයාට එහෙම නැත්නම් දිව්‍ය ආංගනාවකට ඒගොල්ලන්ගේ වේලය වගේ ඒගොල්ලන්ගේ සලුව වගේ දිගටි අලංකාර මත්ස්‍යයෙක් තමයි මේ ලෝකයේ සාමකාමීම මත්ස්‍යයා කියලා කියන ඒන්ජල් මත්ස්‍යයා. මේ ඒන්ජල් මත්ස්‍යයා කියලා කියන්නේ සික්ලිඩ් පවුලට අයිති තවත් අලංකාර මත්ස්‍යයෙක්. ඔගොල්ලෝ අපි හැමෝම මේ සික්ලිඩ් පවුලේ ඉන්න අනික් මත්ස්‍යෝ කවුද? මේ සික්ලිඩ් පවුලේ ඉන්න මත්ස්‍යයන් තමයි ඔස්කා මත්ස්‍යයා. ඒ වගේම ඩිස්කස් මත්ස්‍යයා. ඒ වගේම ජුවෙල් සික්ලිඩ් කියන මත්ස්‍යයන්. ඒ වගේම ඒ අතර ඉන්න අනෙක් මත්ස්‍යයා තමයි මේ ඒන්ජල් මත්ස්‍යයා. සික්ලිඩ් පවුල කියලා කියන්නේ මේ ලෝකයේ ඉන්න මත්ස්‍ය පවුල් අතරින් ඉතාමත් වෙනස්ම මත්ස්‍ය වර්ගයක්. මොකද අපි ඒන්ජල් මත්ස්‍යයාගේ අභිජනන රටාව සහ ජීවන රටාව ගත්තොත් ඔස්කා මත්ස්‍යයට සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ වගේම අපි අනෙක් පැත්තෙන් ඩිස්කස් මත්ස්‍යයත් එක්ක ගත්තොත් ඒක ඊටත් වඩා වෙනස්. ඉතින් මේ විවිධාකාරයේ ගති ලක්ෂණ සහිත එකම පවුලේ මත්ස්‍ය විශේෂයක් වන ඒන්ජල් මත්ස්‍යයා තමයි අද ඕගොල්ලන්ට අපි හඳුන්වලා දෙන්න යන්නේ. මේ ඒන්ජල් මත්ස්‍යයන් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 7ක් 8ක් වගේ ප්‍රමාණයකට විශාල වෙනවා. එතකොට මේ වගේ විශාල වෙන්න මේගොල්ලන්ට මාස 3මාරකට වඩා එහා කාලයක් යනවා. මාස 3මාරක් විතර වෙනකොට ලිංගිකව පරිණත වෙන මේ මත්ස්‍යයින් මේගොල්ලෝ බිත්තර දානවා. මේගොල්ලෝ බිත්තර දාන ආකාරය සහ ඒ බිත්තර වලින් පැටව බිහි වෙන ආකාරය ගැන අපි පසුවට කියන්නම්. එතකොට මේ බිත්තර දාන මත්ස්‍යයින් මේගොල්ලෝ එක දිගටම මාස 8ක් 10ක් වගේ කාලයක් බිත්තර දැමීම සිද්ධ කරනවා. අපනයනයේදී නම් වැඩිපුර මත්ස්‍ය අස්වැන්නක් පැටව ප්‍රමාණයක් ගන්න ඕනේ හින්දා අභිජනනය කරන මව් මත්ස්‍ය සංචිතය මාස 6න් 6ට වගේ වෙනස් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාස 6ක් එක දිගටම බිත්තර දාපු මව් මත්ස්‍යයින් දෙදෙනෙක් ඉවත් කළා ඒ වෙනුවට නව මව් මත්ස්‍යයින් හඳුන්වලා දෙනවා. අපි මේ සියලුම දේවල් ගැන ඕගොල්ලන්ට විස්තර කියන්නම්. මේ මත්ස්‍යයින් අවුරුද්දකට බිත්තර දාන්න ගත්තට පස්සේ හැම සති දෙකෙන් දෙකටම මේගොල්ලෝ බිත්තර දානවා. ඒකට ඒ සඳහා ඔයගොල්ලෝ සති දෙකෙන් දෙකට බිත්තර දානවා කියලා කිව්වට අපි නිසි පෝෂණයක් දුන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ නිසි ජල කළමනාකරණයේ ජල තත්ත්වය හරියට ලබා දුන්නේ නැත්නම් සහ නිසි පෝෂණයක් ලැබුණ නැත්නම් ඒ මත්ස්‍ය අස්වැන්නේ ඒ බිත්තර අස්වැන්නේ සහ ඒ ලැබෙන පැටවුන්ගේ නිරෝගීතාවයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ මත්ස්‍යයන්ට නිසි පෝෂණයක් ලබා දෙන්න. එහෙම වුණොත් මේගොල්ලෝ සති දෙකෙන් දෙකට දිගටම බිත්තර දාගෙන යනවා. ඒත් එක්කම මේ මත්ස්‍යයන්ට ලංකාවේ වෙළඳපොළ ගත්තම කුඩා දරුවන් ඇතුළු මත්ස්‍යයන් ඇති කරන හැම කෙනෙක්ම බොහොම කැමති මත්ස්‍යයෙක් තමයි මේ ඒන්ජල් මත්ස්‍යයා. ඒක නිසා මේගොල්ලන්ගේ ඉල්ලුම මුළු වර්ෂය පුරාම ඒකාකාරීව තියෙනවා. ලංකාව වගේ නිවර්තන කලාපයේ රටක අපිට ඕනම දවසක මත්ස්‍යයන් නැති කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වාසනාවන්ත රටක ඉන්න අපි මේ මත්ස්‍යයන්ව අපනයනය කරනවා. එතකොට මේ අපනයනය කරන මත්ස්‍යයින්ට ඉල්ලුම තියෙන්නේ විශේෂයෙන්ම සැප්තැම්බර් සහ දෙසැම්බර් කියන කාලයේදී. ඒත් එක්කම මාර්තු සහ අප්‍රේල් කියන මාසවලදී. මේගොල්ලෝ සැප්තැම්බර් දෙසැම්බර් කාලය කියලා කියන්නේ එයාලා වැඩිපුරම ගෙවල් වලටලා ඉන්න ඒ වගේ මේගොල්ලන්ගේ නත්තල් සමය උදා වෙන කාලයක්. ඒකට මේ කාලයේදී තමන්ගේ නිවාස අලංකාර කරගන්න මේගොල්ලෝ මේ විසිතුරු මත්ස්‍ය වගාවට මත්ස්‍ය ටැංකියක් පවත්වාගෙන යන්න පෙළඹිලා තියෙනවා. ඒත් එක්ක මේගොල්ලන්ගේ වසන්ත කාලේ එනකොට මාර්තු අප්‍රේල් කියන කාලේ එනකොටත් ඒගොල්ලන්ට බොහොම පහසුවෙන් මේ ටැංකිය පවත්වා ගන්න පුළුවන්. ඒ කාලයේදීත් මේගොල්ලෝ විසිතුරු මත්ස්‍ය ටැංකියක් තමන්ගේ නිවාස ආශ්‍රිතව පවත්වාගෙන යනවා. සාමාන්‍ය එක සැරයකට බිත්තර 100ත් 500ත් අතර මේ මත්ස්‍යයන් බිත්තර දානවා අපිට දකින්න පුළුවන්. නමුත් අපේ අභිජනනකරුවෝ, වගාකරුවෝ
මේක ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන සමහර අය බිත්තර 1000ක් දක්වා ප්‍රමාණයක් ලබා ගන්න බව අපිට කියලා තියෙනවා. ඉතින් ඒක අපි පවත්වාගෙන මත්ස්‍යයින්ගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය අනුව තමයි මේ මත්ස්‍යයින්ගේ වගාව කොච්චර බිත්තර ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන්ද, කොච්චර දවස් ගානකින් මේගොල්ලෝ බිත්තර දානවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මේ බිත්තර 100ත් 500ත් අතර දාන මත්ස්‍යයින්ගේ මිල ගණන් ගත්තොත් අපි ලංකාවේ දේශීය වෙළඳ පොලේ රුපියල් 100ත් 350ත් අතර මිලකට මේගොල්ලෝ දේශීය වෙළඳ පොලේ අලෙවි වෙනවා. ඉතින් මේ මත්ස්‍යයින්ව අපි ඇති කරන්නේ කොහොමද? මේ ඇති කරන්න අපිට සුදුසු වෙන ටැංකි මොනවද? අපිට මොන වගේ ආකාරයෙන්ද මේවා හදන්න පුළුවන් කියන එක තමයි මම ඔයාලට ඊළඟට කියන්න යන්නේ. සාමාන්‍යයෙන් අපි නිවසක තියාගන්න වීදුරු ටැංකියක අපිට මේ මත්ස්‍යයින් ඇති කරන්න පුළුවන්. බොහොම සාමකාමී මත්ස්‍යයින් වෙන මේගොල්ලෝ අනික් මත්ස්‍යයින් එක්ක ගොඩක් වෙලාවට කොටා ගන්න යන්නේ නැහැ. මේගොල්ලෝ රණ්ඩු කරන්න යන්නේ නැහැ. බොහොම පැත්තකට වෙලා ඒකාකාරීව ඉන්න මත්ස්‍ය වර්ගයක්. හැබැයි මෙයාලා බිත්තර දාපු කාලෙදී එහෙම නැත්නම් පැටවුන්ව ආරක්ෂා කරන කාලෙදී ඉතාමත් ආක්‍රමණශීලී. අනෙකුත් සික්ලිඩ් පවුලේ මත්ස්‍යයින්ගෙත් අපි දකින්නේ මේගොල්ලෝ බිත්තර ආරක්ෂා කර ගැනීමේදී ඉතාමත් ආක්‍රමණශීලීව හැසිරෙනවා කියලා. ඉතින් මේගොල්ලන්ටම සුවිශේෂ වෙච්ච ලක්ෂණ තියෙනවා. මේ ඒන්ජල් මත්ස්‍යයා බොහොම පැතලි මත්ස්‍යයෙක්. ඒ කියන්නේ වේගයෙන් ගලාගෙන යන ජල පහරේ මේගොල්ලන්ට ඉදිරියට පියනන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ශරීරය හැදිලා තියෙන්නේ ඒ ආකාරයට. ඒත් එක්කම යාළගේ පැටවුන්ව ආරක්ෂා කරනකොට මේගොල්ලන්ගේ පැටව ගොඩක් කරලා ඇඟේ එල්ලිලා තමයි මේ පැටවු ඉතාමත් කුඩා කාලේදී ඉන්නේ. ඒ වගේ විශේෂ ලක්ෂණ තියෙන මේ ඒන්ජල් මත්ස්‍යයන් ගැන අපි තවත් විස්තර බලමු. මොනවද අපිට ඒගොල්ලන්ගේ දකින්න තියෙන දේවල් කියන එක. මේගොල්ලන් අපිට පුළුවන් ගෙදරක බොහොම සුරතලයට ඇති කරනවා නම් සාමාන්‍ය වීදුරු ටැංකියක සාමාන්‍ය එක පැත්තක් වීදුරු තියෙන සිමෙන්ති ටැංකියක හදන්න පුළුවන්. හැබැයි අපි මත්ස්‍ය වගාවක් විදිහට කරනවා නම් එහෙම නැත්නම් අපි ව්‍යාපාරයක් විදිහට කරන්න යනවා නම් මේගොල්ලන්ගේ අභිජනන කාලේදී අපි තියාගන්න ඕන ටැංකි වල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අපි මේගොල්ලන් වර්ධනය කරනකොට හදන්න ඕනේ ටැංකි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ ටැංකි වල තමයි මේගොල්ලෝ වැඩිපුරම වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් අඩි 5යි 5, අඩි 10යි 10, අඩි 4යි 8, අඩි 5යි 10 මේ වගේ සිමෙන්ති ටැංකිය වල අපිට මේ මත්ස්‍යයින් හදන්න පුළුවන්. ඒත් එක්කම අපිට පුළුවන් මඩ පොකුණු වල මේගොල්ලන්ව වර්ධනය කරන්න පුළුවන්. මඩ පොකුණු වල වර්ධනය කරනකොට මේගොල්ලන්ගේ වර්ධන වේගය ඉතාමත් වේගයෙන් මේ මත්ස්‍යය හැදෙනවා. ඒත් එක්කම සාමාන්‍යයෙන් අපි ඔය දන්න කාෆ්, ගෝල්ෆිෂ් වගේ සමහර මත්ස්‍යයින්ගේ ඇඟේ ඉන්න පරපෝෂිත වෙනත් සතුන්. ඒ කියන්නේ අපේ අර ඇඟේ ඉන්න උකුණෝ වගේ, එහෙම නැත්නම් අපි ඉන්න මැක්කෝ වගේ, ඒ වගේ සතුන්ව කන්නත් මේ ඒන්ජල් මත්ස්‍යව යොදා ගන්නවා. ඒ කියන්නේ ඒන්ජල් මත්ස්‍යෝ දෙන්නෙක් අපි ගෝල්ෆිෂ් මත්ස්‍යෝ ඉන්න ටැංකියකට දාපුවම ගෝල්ෆිෂ් මත්ස්‍යයාගේ ඇඟේ පරපෝෂිත සතෙක් ඉන්නවා නම් මේ සත්වයව ආහාරයට ගන්න මේ ඒන්ජල් මත්ස්‍යයින්ට හැකියාවක් තියෙනවා. ඕගොල්ලෝ අපි හැමෝටම ජීවත් වෙන්න හොඳ පරිසරයක් ඕනේ. අපිට නිසි වාතාශ්‍රයක් තියෙනවා නම් ඒ වගේම හොඳ ගහකොළ පිරුණු ඇලනිල්ල තනකොළ පිරුණු වටපිටාවක් අපේ තියෙනවා නම් අපි ජීවත් වෙන පරිසරය හොඳයි නම් ඒ පරිසරය ඇතුලේ අපේ ආයු කාලය වැඩි වෙනවා. ඒ වගේම අපි ලෙඩ රෝග වලට ලක් වෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඉතින් ඒකින්ද ඒ දේම තමයි මේ ඒන්ජල් මත්ස්‍ය ඇතුළු විසිතුරු මත්ස්‍යයින්ගෙත් තියෙන්නේ. මේගොල්ලන්ට අත්‍යවශ්‍යම දෙයක් තමයි ජලයේ තියෙන තත්ත්වය කළමනාකරණය කරන එක. ජලයේ තත්ත්වය කියන එක ගත්තම අපි ජලයේ pH අගය කියන එක. ජලයේ pH අගය කියන එක තියෙන්න ඕනේ 6.5ත් 7.5ත් අතර ප්‍රමාණය. ඒ කියන්නේ බාෂ්මික පැත්තට යොමු වෙච්ච pH අගයක් අපිට මේ ඒන්ජල් මත්ස්‍යයින්ට තියෙන්න ඕනේ. ඒත් එක්කම අපේ ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය, ජලයේ දිය වෙච්ච ඔක්සිජන් ප්‍රමාණය ගත්තොත් ජලයේ ලීටරයකට මිලිග්‍රෑම් 5කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ඔක්සිජන් ජලයේ දිය වෙලා තියෙන්න ඕනේ. මොකද හේතුව මේගොල්ලෝ කරමල් වලින් තමන්ගේ කරමල් හරහා ඔක්සිජන් තමන්ගේ ශරීරයට අවශෝෂණය කරගන්න මත්ස්‍යයින්. ඒක නිසා ඔක්සිජන් ජලයේ ජීවිත ප්‍රමාණය ජලයේ ලීටරයකට මිලිග්‍රෑම් 5කට වඩා වැඩි වෙන්න ඕනේ. ඒත් එක මේකේ අනික් පැත්ත කාබන් ඩයොක්සයිඩ් කියන එක ජලයේ ලීටරයකට මිලිග්‍රෑම් 6කට වඩා මේ දිය වෙලා තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. ඒත් එක්ක මේ අපි කතා කරන ජලයේ දෘಢතාවය, එහෙම නැත්නම් ජලයේ හાર્ඩ්නස් එක කියන එක 20ත් 250ත් අතර කියන සීමාවේ මේ හાર્ඩ්නස් එක තියෙන්න ඕනේ. ඒ වගේම
ජලයේ උෂ්ණත්වයත් අපි වගේ නිවර්තන කලාපයේ රටක ඉන්න අපිට මේ තියෙන සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශක 22 ඉඳන් සෙන්ටිග්‍රේඩ් අංශක 28ක් විතරනකම් ප්‍රාරාසය තමයි මේ මිරිදිය මසුන්ටත් මේ ඒන්ජල් මත්ස්‍යයටත් හොඳම පරාසය වන්නේ. ඒ වගේම මේ ලෝකයේ සාමාන්‍යයෙන් මේ වෙනකොට ඒන්ජල් මත්ස්‍ය වර්ග 30කට වඩා අධික ප්‍රමාණයක් දකින්න හම්බ වෙනවා. ඒ ඉන්න 30 ඇතුලේ අපි ස්වභාවික පරිසරයෙන් අල්ලගන්න වයිල්ඩ් එහෙම නැත්නම් අර ස්වභාවික පරිසරයේ ඉන්න මත්ස්‍ය වර්ග ගත්තොත් බොහොම සීමිත ප්‍රමාණයක් ඉන්නේ. හැබැයි මේගොල්ලන්ව මත්ස්‍ය අභිජනනකරුවෝ දිගින් දිගටම අභිජනනය කරලා නව ප්‍රභේදයන් අලුත් වරයිටිස් හඳුන්වලා දීලා තිනවා. ඒ දිනපතා මේ ලෝකයට ඒන්ජල් විශේෂ එකතු වෙනවා. අපිට මේ වෙනකොට 30ක් විතර දකින්න හම්බ වෙන ඒ ඒන්ජල් මත්ස්‍ය විශේෂයෙන්ගේ වර්ග 20කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවෙත් දකින්න ඉන්නවා. මේ ඒන්ජල් මත්ස්‍යයින් අපි නිවසක ඇති කරනවා නම් අපිට පුළුවන් මේ වගේ වීදුරු ටැංකියක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම මීට වඩා වෙනස් ආකාරයේ ඔයගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ගෙදරක තියෙන ඕනෑම වීදුරු ටැංකියක් හෝ සිමෙන්ති ටැංකියක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි අභිජනනය කිරීමේදී අපගේ ඒ කියන්නේ මත්ස්‍යයින් දෙදෙනාගේ හැසිරීම, ඒගොල්ලන්ගේ ඇඟේ ප්‍රමාණය, ඒ සියලුම දේවල් එක්ක අපි ඒ මත්ස්‍යයින් අභිජනනය කරන්න හදාගන්නේ වීදුරු ටැංකියක් නම් මෙන්න මේ ප්‍රමාණය. මේ ප්‍රමාණය තියෙන්නේ මේක අපි අඟල් 18ක් දිග, අඟල් 18ක් පළල, අඟල් 18ක් උස ටැංකියක්. ඒකට මේ ටැංකියේ අඟල් 18යි 18යි 18 කියපම. ඒ කියන්නේ උස පළල සහ දිග කියන එක සමාන අඟල් 18 ටැංකියක් ගන්න. මේකෙදි අපිට ඕනනම් පුළුවන් මේ තුන් පැත්තම මේ පැත්තයි මේ පැත්ත සහ මේ පිටිපස්ස කියන මේ පැති තුනම සිමෙන්ති වලින් ආවරණය කරලා මේ ඉදිරියේ විතරක් වීදුරුවකින් ආවරණය කරන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ කියලා අපි ඊළඟට බලමු. මේ මත්ස්‍යයින් සාමාන්‍යයෙන් මාස 3මාරකින් පස්සේ යුගල වෙන්න ආරම්භ කරනවා. එතකොට මාස 5ත් මාස 6ත් අතර කාලයේදී මේගොල්ලෝ බිත්තර දාන්න පටන් ගන්නවා. ඒකෙදි අපි බලමු මුලින්ම හඳුනගමු කොහොමද මේ මත්ස්‍යයින් පිරිමි සහ ගැහැණු මත්ස්‍යයින් අපි හඳුනගන්නේ කියන එක. ඒ වෙනුවෙන් මගේ ගාව මෙතන අපි සකස් කරගත්තු මත්ස්‍යයින් ප්‍රමාණයක් ඉන්නවා. ඒ ටික අපි මේ ටැංකියට දාපුවම ඔයාලට බොහොම පැහැදිලි වෙයි කොහොමද මේ මත්ස්‍යයාගේ පිරිමි සහ ගැහැණු මත්ස්‍යයින්ව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මේ මත්ස්‍යයින්ගේ මම මුලින්ම පෙන්වන්න හදන්නේ පිරිමි මත්ස්‍යයෙක්ව. මේ පිරිමි මත්ස්‍යයා හඳුනාගන්නේ කොහොමද කියන එක මේ ටැංකියට දාපුවම හොයාගන්න පුළුවන්. මේ මත්ස්‍යයින්ගේ පිරිමි සහ ගැහැණු මත්ස්‍යයින්ම සාමාන්‍යයෙන් ආධුනිකයෙක්ට හඳුනාගන්න එක අපහසුයි. නමුත් පළපුරුදු අභිජනනකරුවෙක්ට හඳුනා ගන්න පුළුවන් මෙයාගේ මේ හිස ගාව තියෙන හැඩය. ඒ හැඩය ගැහැණු මත්ස්‍යයා හා සංසන්දනය කරනකොට පොඩි මොල්ලියක් වගේ උඩට නෙරලා තියෙනවා. ඒත් එක්කම එකම බැජ් එකේ ඉන්න ගැහැණු සහ පිරිමි මත්ස්‍යයාගෙන් පිරිමි මත්ස්‍යයා විශාලයි, ගැහැණු මත්ස්‍යයා කුඩා. දැන් ඔයාලට පේනවා මේ පිරිමි මත්ස්‍යයාගේ හිස සහිත කොටස, හිස සහ මෙයාගේ පෘෂ්ඨීය වරල අතර කොටසේදී ඔළුවේ පුංචි ගෙඩියක් වගේ පිම්බිලා ඉදිමිලා වගේ තියෙනවා. ඉතින් ඒක තමයි යාව අඳුන ගන්න පුළුවන් එක ක්‍රමයක්. මේගොල්ලෝ ස්වභාවිකව යුගල වුණාට පස්සේ අපිට යොදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ මත්ස්‍යයින්ගේ මේ හැඩය අනුව සහ එයාගේ විශාලත්වය අනුව අපිට හඳුන ගන්න පුළුවන්. ඒක වඩාත් පැහැදිලි කරන්න තමයි මම මේ මත්ස්‍යව මේ විදිහට ඔයාලට පෙන්වන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. අපි දැන් ගැහැණු මත්ස්‍යයා මොන වගේද කියන එක බලමු. අපි දැන් බලමු මේ ගැහැණු මත්ස්‍යයා මොන වගේ මත්ස්‍යයෙක්ද කියන එක. මම මේ ගැහැණු මත්ස්‍යව මේ ටැංකියට ඇතුළත් කරනවා. දැන් ඔයාලට මේ මත්ස්‍යයින් දෙදෙනාගේ හැඩය ගත්තම මේගොල්ලන්ගේ ගැහැණු සහ පිරිමි මත්ස්‍යයාගේ මේ ශරීර ප්‍රමාණය ඔයගලන්ට දැක ගන්න පුළුවන්. ඒත් එක්කම පිරිමි මත්ස්‍යයාගේ මේ හැඩය, ඔළුව ගාව තියෙන හැඩය සහ මේ ගැහැණු මත්ස්‍යයාගේ ඒ හැඩය අතර වෙනස ඔයගලන්ට අඳුන ගන්න පුළුවන්. ඒත් එක්කම පිරිමි මත්ස්‍යයා ශරීර ප්‍රමාණයෙන් විශාලයි, ගැහැණු මත්ස්‍යයා ශරීර ප්‍රමාණයෙන් කුඩා මත්ස්‍යයෙක්. මම දැන් තවත් මේ බ්ලූ ඒන්ජල් කියන මත්ස්‍ය වර්ගයේ තවත් මත්ස්‍යයින් ටිකක් මේ ටැංකියට දාන්නම්. අපි බලමු මේ මත්ස්‍යයින්ගේ හැඩය වඩාත් පැහැදිලිව හඳුනා ගන්න ඔයාලට කොහොමද පුළුවන් වෙන්නේ කියන එක.
දැන් මේ ඉන්න මත්ස්‍යයන්ගෙන් ඕගලන්ට පිරිමි සහ ගැහැණු මත්ස්‍යයන් හඳුනා ගැනීම පහසුයි කියලා මම හිතනවා. අපි ගත්තොත් එහෙම අපිට බොහොම පැහැදිලිව මෙන්න මේ මත්ස්‍යයා අපිට හඳුනා ගන්න පුළුවන් මේ පිරිමි මත්ස්‍යයෙක්. ඒත් එක්කම අපි ගත්තොත් තව එක්කෙනෙක් ගත්තොත් අපි දැන් මේ මත්ස්‍යයා ගත්තොත් මෙයත් ඒ කියන්නේ තවත් පිරිමි මත්ස්‍යයෙක්. ඉතින් මේ විදිහට බොහොම පහසුවෙන් ඔයාලට හඳුනා ගන්න පුළුවන් මේ මත්ස්‍යයන් අතර ඉන්න විශාලත්වයෙන් වැඩි මත්ස්‍යයා පිරිමි මත්ස්‍යයෙක්. ඒ වගේම ඔළුවේ සහ එයාගේ වරල අතර එයාගේ පෘෂ්ඨීය වරල අතර ප්‍රමාණයේදී ඔළුවේ මොල්ලියක් වගේ පොඩි ගෙඩියක් විදිහට එළියට නෙරලා තියෙනවා නම් ඒ පිරිමි මත්ස්‍යයෙක්. මේ දකින බ්ලූ ඒන්ජල් මත්ස්‍යයාගේ පිරිමි සහ ගැහැණු මසුන් ඔයගොල්ලෝ පැහැදිලිව හඳුනගන්න නැති කියලා මම විශ්වාස කරනවා. අපි බලමු තවත් මේ වගේ මත්ස්‍ය වර්ග මොනවද ඉන්නේ අපි කොහොමද ඒගොල්ලන්ව හඳුනගන්නේ කියන එක. ඔයාලා මේ දකින්නේ පැන්ඩා කියන පිරිමි ඒන්ජල් මත්ස්‍යයෙක්. ඒ මත්ස්‍යයාගේත් අර ඒන්ජල් මත්ස්‍යයාගේ වගේම පෘෂ්ඨීය වරල සහ මුඛය කියන අතරතුරේ ඉස්සරහ ප්‍රදේශයේ මොල්ලිය වගේ උඩට ඉසිලා තිනවා. ගැහැණු මත්ස්‍යයාගේ ඒ විදිහට නැහැ. අපි බලමු ගැහැණු මත්ස්‍යයාවත් කොහොමද මේ ටැංකියට යොදන්න පුළුවන් වෙන්නේ කියලා. ඒත් එක්ක මම ඕගලන්ට තව ඕගලන්ගේ හඳුනා ගැනීම පහසු වීම සඳහා තවත් ඒන්ජල් මසුන් කීප දෙනෙක් මේ ටැංකියට ඇතුළත් කරන්න. ඊළඟට ඕගොල්ලෝ දකින්නේ ගෝල්ඩන් ඒන්ජල් කියන ඒන්ජල් වර්ගයේ පිරිමි මත්ස්‍යයෙක්. ඊළඟට මම ඒ ගැහැණු මත්ස්‍යව ඇතුළත් කරනවා. ඕගොල්ලන්ට පේනවා කලින් වගේමයි මේ පිරිමි සහ ගැහැණු මත්ස්‍යයන් දැන් ඔයාලට මම පෙන්නන්නේ ට්‍රයි කලර් ඒන්ජල් මත්ස්‍යයෙක්. මේ ඒන්ජල් පිරිමි මත්ස්‍යයා. ඊළඟට ට්‍රයි කලර් ගැහැණු මත්ස්‍යයෙක්. දැන් මේ ටැංකියේ ඔයගොල්ලෝ දකින්නේ ට්‍රයි කලර් ඒන්ජල් ගැහැණු සහ පිරිමි මත්ස්‍යයන්. ඉතින් මම විශ්වාස කරනවා මේ මත්ස්‍යයන්ගෙන් දැන් මේ ටැංකියේ ඉස්සරහටම ආපු මත්ස්‍යයන් තුන් දෙනාම පිරිමි මත්ස්‍යයන්. මේ තුන් දෙනාම පිරිමි මත්ස්‍යයන්. ඉතින් මේ ඔයගොල්ලන්ට බොහොම පැහැදිලිව ඒගොල්ලන්ගේ වෙනස පේනවා. ඒත් එක්ක මම උත්සාහ කරන්න මේ ටැංකිය ඇතුළේදී ගැහැණු මත්ස්‍යයෙක් ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක. දැන් මේ ඉන්නේ ගැහැණු ට්‍රයි කලර් මත්ස්‍යයෙක්. ඔයගොල්ලන්ට පේනවා පිරිමි මත්ස්‍යයා හා සංසන්දනය කරනකොට බොහොම පැහැදිලිවම මෙයාගේ ශරීරයේ ප්‍රමාණය සහ මෙයාගේ අර මුඛයේ සිට පෘෂ්ඨීය වරල දක්වා එන තැන තියෙන මොල්ලිය වගේ උඩට ඉදිමිලා තියෙන ගතිය අඩුයි. ඒක නිසා තමයි අපි මේ මත්ස්‍යයන් ගැහැණු මත්ස්‍යයන් විදිහට හඳුනාගන්නේ. ඔයාලා දැන් දකින්නේ සීබ්‍රා ඒන්ජල් කියන මත්ස්‍යයන්ගේ පිරිමි මත්ස්‍යයෙක්. සීබ්‍රා ඒන්ජල් කියන ගැහැණු මත්ස්‍යයෙක් ඊළඟට මම මේ ටැංකියට හඳුන්වලා දෙනවා. ඔයාලගේ දැනගැනීමේ පහසුව සඳහා ඔයගලන්ට හොඳින් හඳුනා ගන්න ඕනේ හින්දා මම තවත් මත්ස්‍යයන් කීප දෙනෙක්ව මේ ටැංකියට හඳුන්වලා දෙන්නම්.
දැන් ඔයාලට මම පෙන්නන්නේ ප්ලැටිනම් ඒන්ජල් පිරිමි මත්ස්‍යයෙක්. ප්ලැටිනම් ඒන්ජල් ගැහැණු මත්ස්‍යයා. ඔයාලා මේ ඉස්සරහම ටැංකිය දකින්නේ ගැහැණු ඒන්ජල් මත්ස්‍යයෙක්. ඒ වගේ මේ පැත්තෙන් දකින්නේ පිරිමි ඒන්ජල් මත්ස්‍යයෙක් සහ නැවත වතාවක් අයිනෙන් ගැහැණු ඒන්ජල් මත්ස්‍යයෙක්. අපි අන්තිමට මොකලට පෙන්වන්නේ බ්ලැක් මාබල් කියන ඒන්ජල් මත්ස්‍යයාගේ පිරිමි මත්ස්‍යයෙක් මම ඔයාලට මුලින්ම පෙන්වන්නම්. ඔයාලා මේ ඉස්සරහින්ම දකින්නේ බ්ලැක් මාබල් ගැහැණු ඒන්ජල් මත්ස්‍යයෙක්. මම තවත් මසුන් කීප දෙනෙක් මේ ටැංකියට හඳුන්වලා දෙන්නම්. ඒන්ජල් මත්ස්‍යයා කියලා කියන්නේ අපි ඕගලන්ට කියපු විදිහට ඒගොල්ලෝ තමන්ගේ යුගල තමන් විසින්ම හදා ගන්නවා. ඒ හදාගන්නේ අපි මේ වගේ මාස 5ක් සම්පූර්ණ වෙච්ච ලිංගිකව පරිණත වෙච්ච මාළු දෙන්නෙක් මාළු රංචුවක් එකට දාපුවාම මෙයාලා ඕගලන්ට පේනවා ඇති මේගොල්ලෝ එකිනෙකා අතර කොටා ගන්නවා. ඒත් එක්කම දෙන්නෙක් විතරක් අනික් අයගේ පස්සෙන් ගිහිල්ලා ඒගොල්ලන්ට කොටනවා. තමන්ගේ ඒරියා එක වගේ දෙයක් ඒගොල්ලෝ වෙන් කරගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ යාලා ගැහැණු සහ පිරිමි සතුන් යුගල වෙලා ඒ යුගල වෙන වෙනම හැසිරෙන්න උත්සාහ කිරීමක් තමයි එතනදි කරන්නේ. ඒ වගේ වෙලාවට අපි දන්නවා මේ දෙන්න තමයි පිරිමි සහ ගැහැණු මත්ස්‍යයා යුගල වෙච්ච අය කියලා. ඒ යුගල වෙච්ච මසුන් අරගෙන අපි වෙනම බ්‍රීඩින් ටැංකියකට එහෙම නැත්නම් අභිජනන ටැංකියකට දාගන්නවා ඒගොල්ලන්ව බිත්තර ලබා ගැනීම සඳහා. ඒක තමයි අපි මෙතනදී කරන්නේ. ඔයාලට පේනවා බොහොම පැහැදිලිවම මේ මත්ස්‍යයන් එකිනෙකා තම තමන්ගේ සහකාරයා හෝ සහකාරිය තෝරගන්න හැටි, ඊට පස්සේ එයාලා වෙන් වෙලා ඉන්න උත්සාහ කරන හැටි, ඒ උත්සාහ කිරීමේදී අපිට පුළුවන් ඒ මසුන්ව අල්ලලා එළියට ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට පුළුවන් අවශ්‍ය නම් අපිට පුළුවන් තමන්ගේ මෙතනින් පිරිමි මත්ස්‍යාව සහ ගැහැණු මත්ස්‍යාව වෙනම තෝරලා අරගෙන මාසයක් විතර එකට වෙන් කරලා තියපුවමත් ඒගොල්ලෝ ඒ යුවල තමන්ගේ යුවල හැටියට පිරි අරගෙන ඒගොල්ලන්ව අපිට යුගල කරගන්නත් පුළුවන්. පළපුරුදු අභිජනනකරුවන් එයාලා කරන්නේ ඒගොල්ලෝ පිරිමි සහ ගැහැණු මසුන්ව තෝරලා අරගෙන වෙනම වෙන් කරනවා. එතකොට මේ පිරිමි මත්ස්‍යාව හඳුනගන්නේ කොහොමද, ගැහැණු මත්ස්‍යාව හඳුනගන්නේ කොහොමද කියලා අපි ඕගොල්ලන්ට කියන්නම්. ස්වභාවිකව ඒගොල්ලෝ යුගල වෙන ආකාරය තමයි අපි වලට මෙතනදී පෙන්වන්නේ. ඊළඟට මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ කොහොමද අපි ඒන්ජල් මත්ස්‍යයින්ව අභිජනනය කරන්න කියන එක. ඒන්ජල් මත්ස්‍යයින් තමන් විසින්ම යුගල වෙනවා. එහෙම නැත්නම් අපිට පිරිමි සහ ගැහැණු මත්ස්‍යයින් දෙදෙනෙක් අරගෙන ඒගොල්ලන්ව මේ වගේ ටැංකියකට දාලා සති දෙකක් තුනක් යනකොට මේගොල්ලෝ ලිංගික පරිණතභාවයට පත් වෙන වයසේ අය නම්, ඒ කියන්නේ මාස 3මාට වඩා වැඩි වයසක අය නම් ඒගොල්ලෝ බොහෝ විට ඒ දෙදෙනා යුගල වෙනවා. ඊට පස්සේ අපි මාස 6ක් විතරනකොට මේගොල්ලෝ මාස 5 පැන්නට පස්සේ මේගොල්ලෝ බිත්තර දාන්න ගන්නවා. ඉතින් මේ බිත්තර දානකොට මේගොල්ලන්ගේ බිත්තර ඇලවීම සඳහා මේගොල්ලෝ බිත්තර අලවන වර්ගයේ මත්ස්‍යෝ. මේගොල්ලෝ බිත්තර ඇලවීමේ සඳහා අපි මේගොල්ලන්ට උපස්තරයක් දාන්න ඕනේ. ඒ උපස්තරයක් වශයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් උළු කැබැල්ලක්, එහෙම නැත්නම් සිවිලින් සීට් කැබැල්ලක්, එහෙම නැත්නම් වෙනත් PVC හෝ මැටි භාජනයක් අපිට ආනතව තියන්න පුළුවන්. ඉතින් මේකෙදී අපේ වගාකරුවන් බොහෝ දෙනෙක් සහ අභිජනනකරුවන් සහ වගාකරුවන් බොහෝ දෙනෙක් පාවිච්චි කරන දේ තමයි PVC බට කැබැල්ලක් මෙන්න මේ ආකාරයට නවාගෙන. ඔයගොල්ලන්ට මේ පේන PVC බට කැබැල්ල. ඔයගොල්ලන්ට පේනවා මේ PVC බට කැබැල්ල උණු කරලා මේ විදිහට හැඩයකින් නවලා මේ ටැංකිය රඳව ගන්න පුළුවන් වෙන්න මේක යොදනවා. ඉතින් අපි මේ විදිහට මේ වගේ උපකරණයක් පාවිච්චි කරන්නේ මේ බිත්තර රක්කවා ගැනීමේ පහසුව සඳහා. ඒකට මේ බිත්තර රක්කව ගන්න නම් අපිට ගොඩක් වෙලාවට අපේ වගාකරුවෝ බිත්තර භාජන දෙකක් තුනක් එක රැක්කවන යන්ත්‍රයක, එහෙම නැත්නම් රක්කවන ටැංකියක
අපි කියන ඉන්කියුබේටරයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ නැත්නම් කුඩා ටැංකියක මේ ටැංකියට වඩා කුඩා ටැංකියකට අපි මේ බිත්තර සහිත භාජන ටික දාලා ඒකට අපි හොඳටම වාතනය කරාට පස්සේ අපිට ඒ බිත්තර වලින් පැටවු ලබා ගන්න පුළුවන්. අපි ඒක ඊළඟට බලමු. මේ උපකරණය මේ විදිහ අපි ටැංකියට මේ බටය දැම්මට පස්සේ මේක ආනතව ඒ කියන්නේ යම්කිසි ඇලයකට රැඳිලා තියෙනවා. මේ නවා ගැනීම නිසා අපිට මේක මේ විදිහට තල්ලු කිරීමේ හැකියාවක් නැහැ. මේ විදිහට අපිට තල්ලු කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ මත්ස්‍යයින් දෙන්න කරන්නේ මුලින්ම අපි මේගොල්ලන්ව ටැංකියට දැම්මට පස්සේ මේගොල්ලෝ මේ බටය පුරාවටම මේක පිරිසිදු කරගන්නවා. අපි වෙනත් වීඩියෝ එකකින් ඔයගලන්ට ඒක පෙන්වන්නම් කොහොමද ඒගොල්ලෝ බටය පිරිසිදු කරන ආකාරය සහ ඒ බිත්තර අලවන ආකාරය කියන එක. ඉතින් මෙතනදී මුලින්ම ඒගොල්ලෝ මේ බටය පිරිසිදු කරගෙන ඊට පස්සේ ගැහැණු මත්ස්‍යයා මේ බටය මත බිත්තර අලවාගෙන යනවා. බිත්තර අලවගෙන යනවා. පිරිමි මත්ස්‍යයා එයාගේ ශුක්‍රාණු මේ මත විසිරවනවා. ඒ විසිරවීම තුළදී මේ බිත්තර සංසේචනය වෙනවා. ඒ සංසේචන වෙලා පැටව වෙන විදිහ අපි බලමු. මම දැන් පිරිමි මත්ස්‍යයෙක් සහ ගැහැණු මත්ස්‍යයෙකුත් ඕගලන්ට පෙන්නන්නම් මේ ටැංකියට දාලා යුගල වෙච්ච බිත්තර ලබා ගන්නවා දෙන්නෙක්. මෙතනදී ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේ මත්ස්‍යයන් දෙදෙනාගෙන් පිරිමි මත්ස්‍යයා කවුද ගැහැණු මත්ස්‍යයා කවුද? අපි වර්ග ගණනාවක් ඔයගලන්ට දාලා පෙන්නුවා කොහොමද පිරිමි මත්ස්‍යයෙක් හඳුනගන්නේ කොහොමද ගැහැණු මත්ස්‍යයෙක්ව හඳුනගන්නේ කියන එක. මේ පිරිමි මත්ස්‍යයා ප්‍රමාණයෙන් විශාලයි, ඒත් එක්කම එයා පුෂ්ටිමත්, ඒත් එක්කම එයාගේ මුඛය සහ පෘෂ්ඨීයවර්ල කියන අතර ප්‍රමාණයේ ලොකු මොල්ලියක් විදිහට හැදිච්ච ගොඩක් උඩට හැදිච්ච එයාගේ අවයවයක් හැදිලා තියෙනවා. ඉතින් අපිට එතනින් තමයි යාව හඳුනගන්න පුළුවන් වෙන්නේ. හැබැයි සාපේක්ෂව ගත්තම ගැහැණු මත්ස්‍යයා කුඩයි, ඒත් එක්කම ගැහැණු මත්ස්‍යයාගේ අර පිරිමි මත්ස්‍යයාගේ දකින්න ඒ ලක්ෂණය අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. දැන් ඔයාලට පේනවා මේ ආනතව තියෙන ප්ලේට් එක මත බිත්තර දාලා තියෙන විදිය. දැන් මේ බිත්තර අපිට පැහැදිලිව මෙන්න මේ ප්‍රමාණය අතරදී පෙන්නනවා බිත්තර දාලා තිනවා. බිත්තර ඒගොල්ලෝ 100ත් 500ත් අතර ප්‍රමාණයක් දානවා. මේ බිත්තර ටික අපිට පුළුවන් මේ ටැංකියෙම මේ මත්ස්‍යයන් දෙන්න ඉන්නකොට අපිට හැච් කරලා එහෙම නැත්නම් අභිජනනය කරලා පැටවුන් ඒ බිත්තර ඒ පැටවුන්ව රැකබලා ගන්න මව් මත්ස්‍යයන් දෙන්නත් එක්ක තියන්න පුළුවන්. ඒක අපිට විනෝදාංශයක් විදිහට අපි ගෙදරක මත්ස්‍යයන් හදනවා නම් අපිට මේ දේ කරන්න පුළුවන්. අපිට මේ මත්ස්‍යයන් දෙන පැටව දාලා තිනවා, බිත්තර දාලා තිනවා, පැටවුන්ව රැකබලා ගන්නවා. අපිට බොහොම ආසාවෙන් මේ ටැංකිය දිහා නිරීක්ෂණය කරගෙන ඉන්න පුළුවන්. නමුත් අපි වාණිජ්‍ය ව්‍යාපාරයක් විදිහට කරනකොට අපිට මේ බිත්තර මේ ටැංකිය ඇතුලේ රැකවන එක ආර්ථික වශයෙන් පිරිමැසුම් දායි නෑ. අන්නේ ආර්ථික වශයෙන් පිරිමැසුම් දායි වෙන විදිහට අපි කොහොමද බිත්තර රැකවන්නේ කියලා ඊළඟට බලමු. DP Education Skills for Life වැඩසටහනෙන් ඕගොල්ලන්ට මේ පෙන්වන ටැංකිය මම හිතන්නේ මීට කලින් කවමදාවත් කිසිම නාලිකාවකින් ඕගොල්ලන්ට දකින්න ලැබෙන එකක් නෙවෙයි. මොකද ඒකට හේතුව මේක හරි සංවේදී අවස්ථාවක්. මේ බිත්තර ඕගොල්ලන්ට පේනවා බිත්තර ප්ලේට් 3ක් තියෙනවා. මේ බිත්තර ප්ලේට් 3ට අදාළ මත්ස්‍ය පැටවුන් මෙතනදී අභිජනනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ බිත්තර රැක්කවීමේ එහෙම නැත්නම් ඉන්කියුබේටර් එක තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මේ මත්ස්‍ය බිත්තර දැම්මට පස්සේ ඒ බිත්තර අපි අරගෙන ඇවිල්ලා මේ වගේ ටැංකියක ඒ කියන්නේ මෙතන තියෙන්නේ අඟල් 15ක් දිග, අඟල් 9ක් උස, අඟල් 9ක් පළල වගේ ටැංකියක අපිට පුළුවන් මේ බිත්තර රැක්කවන්න. මේ බිත්තර රැක්කවීම තමයි සිද්ධ වෙන්නේ. මේ බිත්තර ප්ලේට් එක මේ විදිහට දාලා අපි ඔයගලන්ට පේනවා මේ ජලයේ යාන්තම් නිල් පැහැ ගැනලා තිනවා. ඒ නිල් පැහැ ගැනලා තින්නේ මෙතනින් බ්ලූ ද්‍රාවණය නිසා. ඊට පස්සේ අපි මේක හොඳින් වාතනය කරනවා මේ විදිහට. ඒ වාතයේ දිගින් දිගටම සැපයීම නිසා පැටවුන් බිත්තර හැච්චීම සඳහා එතන බිත්තර අභිජනනය වීමක් සිද්ධ වෙනවා. ඒ අභිජනනය වෙලා ඉපදෙන පැටවු ඕගලන්ට පේනවා මේ සමහර ඒවායේ බිත්තර පිපිරීමට ඉතාමත් ආසන්නයි. මේ බිත්තර පුපුරලා දවස් කීපයක් යනකම් මේ පැටවුන් මේ විදිහටම මේකේ රැඳිලා ඉන්නවා. ඒ රැඳිලා ඉඳලා ඒගොල්ලන්ට පිහිනන්න හැකියාවක් නැහැ. ඒගොල්ලෝ මේ ප්ලේට් එක මත දවස් කිහිපයක් රැඳිලා ඉන්නවා. ඊට පස්සේ තමයි මේගොල්ලෝ පිහිනන්න පටන් ගන්නෙ. ඒ පිහිනන්න ගත්ත දවසේදී අපි කරන්නේ මේ ටැංකියත් එක්කම මේ පැටවුන්ව දවස් 5ක් 6ක් තව බ්‍රයින්ෂීම් එහෙම නැත්නම් ආටිමියා මේගොල්ලන්ට ආහාරයට දීලා ඊළඟට මේගොල්ලන් ගෙනහිල්ලා විශාලනය කිරීම සඳහා අඩි 2.4 අඩි 4.4 ඒ වගේ ටැංකිය වලට මේගොල්ලන්ව හඳුන්වා දෙනවා.
දැන් මම ඔයාලට පෙන්වන්න දන්නේ තවත් සුවිශේෂී ටැංකියක්. මේ ටැංකියේ ඉන්නේ අලුත පිහිනන්න පටන් ගත්තු පැටවු ටිකක්. ඒ කියන්නේ අපි ඔයාලට කිව්වා බිත්තර දැම්මට පස්සේ දවස් 4ක් යනකොට බිත්තර ටික පුපුරනවා. ඊට පස්සේ මේ පැටවු බිහි වෙන පැටවු තවත් දවස් 6ක් විතර ඒතන රැඳිලා ඉන්නවා ඒගොල්ලන්ට පිහිනන්න බැරුව. ඒ කියන්නේ මේ ඉන්නේ බිත්තර දාපු දවස් නම් දවස් 10ක් වෙච්ච අලුත උපන් පැටවු. දැන් මේ පැටවුන් අපිට මේ ටැංකියේ දිගටම තියාගන්න බෑ. මොකද ඔයගලන්ට පේනවා මේ ටැංකියේ පැටවු 1000කට වඩා ආසන්න ප්‍රමාණයක්. පැටවු 1000කට අධික ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි වලට කලින් පෙන්නපු ටැංකියේදී අපි පෙන්නුවා බිත්තර ප්ලේට් 3ක් දාලා තිනවා. එතකොට මේ බිත්තර ප්ලේට් 3ක් කියන්නේ සාමාන්‍යයෙන් බිත්තර 1200ක් 1500ක් අතර ප්‍රමාණයක් ඒකේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇවරේජ් එකක් විතර බිත්තර 100 ඉඳන් 500 දක්වා දානවා කියලා හිතලා බිත්තර 400 ගානේ දැප්පොත් බිත්තර 1200ක් තියෙන පැටවු තමයි මේ ඉන්නේ. ඉතින් මේ අතරේ බිත්තර හැච් නොවෙච්ච ඒවා තියෙනවා. ඔයාලට මේකේ බොහොම සමීපව බලනකොට ඔයාලට පේනවා මේ ටැංකිය ඇතුලේ යම්කිසි පුස් ගතියක් තියෙනවා. ඒ කියන්නේ බිත්තර හැච් වෙච්ච නැතුව බිත්තර පුස් අල්ලපුවා තියෙනවා. එතකොට මේ බිත්තර පුස් අල්ලපුවා සහ මේ පැටවු එකට ඉන්නකොට පැටවුන්ට ආසාදනයන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපි කරන්නේ මේ පිහිනන්න පටන් ගත්තු ගමන් බ්‍රයින්ෂිම් කෑමේ හැකියාවක් තියෙන මේ පැටවුන්ව අඩි 2.4 අඩි 4.4 ඒ වගේ ටැංකිය වලට හඳුන්වලා දෙන එක. සාමාන්‍යයෙන් මේ ඒන්ජල් මත්ස්‍යයින් බිත්තර දැම්මට පස්සේ ඒ බිත්තර අපි වෙනම රක්කවනවා. ඒ බිත්තර රක්කවනකොට අපි එතනදී මෙතරින් බ්ලූ සහ වාතනය ලබා දෙනවා. ඒ කියන්නේ බිත්තර පුස්සල් වීම වැළැක්වීම සඳහා අපි මෙතරින් බ්ලූ ද්‍රාවණයක් එතනට යොදනවා. ඒත් එක්කම දවස් කීපයක් යනකම් අපි ඒ මත්ස්‍ය පැටවුන් බිත්තර බිඳිලා එළියට එනකම් අපි වාතනය සපයනවා. ඊට පස්සේ ඒ බිත්තර බිඳුනට පස්සේ ඒ මත්ස්‍යයින් ඒ පැටවුන් ඒ බටය පුරා ඒ ආධාරකීය පුරා ඒගොල්ලෝ රැඳිලා ඉන්නවා. තව දවස් කීපයක් පිහිනන්න බෑ. ඒ වෙලාවේදී ඒගොල්ලෝ ඉපත ලැබෙනකොට ඒ බිත්තරේ ඇතිවන තව සරු කොටසක් ඒ කියන්නේ අපි කියන එග් යෝක් එක ඒගොල්ලන්ගේ පෝෂණය සපයනවා. ඒ විදිහට මේගොල්ලෝ තව දවස් 6ක් විතර ඉඳලා තමයි පිහිනන්න පටන් ගන්න. ඒ කියන්නේ බිත්තර දාලා දවස් 10ක් යනකොට තමයි මේගොල්ලෝ පිහිනන්න පටන් ගන්න. දැන් අපි මේ පෙන්නන්නේ ඕගොල්ලන්ට ඒ පිහිනන්න පටන් අරගෙන දවස් 7ක් යන වයස පැටවු. ඉතින් මේ පැටවුන් මේගොල්ලන්ට අපි අනෙකුත් මත්ස්‍යයින්ට වගේ නෙමෙයි ඒගොල්ලෝ පීනන්න පටන් ගත්ත දවස් ඉඳන්ම බිත්තර කහමද ලබා දීම වෙනුවට අපිට බ්‍රයින්ෂිම් කෙලින්ම ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ බ්‍රයින්ෂිම් කන මත්ස්‍යයින්ව අපි සතියක වයස පැටවු තමයි මේ ඔයාලා දකින්නේ. අපි දැන් දකින්නේ පිහිනීම ආරම්භ කරලා දවස් 15ක් වයසති පැටවු. මේ සාමාන්‍යයෙන් මේ සතුන් සෙන්ටිමීටරයකට වඩා පොඩි ප්‍රමාණයක් අඩුයි. ඒ අතරතුර එක මත්ස්‍යයෙක් දෙන්නේ කීප දෙනෙක් ඉන්නවා වැඩිපුර වර්ධනය වෙච්ච අය. ඉතින් මේ මත්ස්‍යයින් අපිට තවත් සති දෙකක් තියන් ඉඳලා ඒ කියන්නේ අපිට පිහිනන්න පටන් අරගෙන මාසයක් ගත වෙනකොට අපිට පුළුවන් පැටවුන් විකුණන අය ඒ කියන්නේ පැටවුන් විකුණන අය සමහර අය අපි පාඩම් වලදී අපි දන්නවා සමහර අය ඉන්නවා මේ කොළඹ ගම්පහ වගේ දිස්ත්‍රික් වල පැටවුන් බෝ කරලා ඒගොල්ලෝ පොළොන්නරුව වගේ ප්‍රදේශවල පොළොන්නරුව දෙහිඅත්ත කණ්ඩිය මහවැලි කලාපයේ විශාල මඩ පොකුණු වලට ඒ වගේම සමහරවිට මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන විශාල මඩ පොකුණු වලට මේ පැටවුන් ලබා දෙනවා. ඉතින් ඒ පැටවුන්ව ලබා දෙන වයසට ආසන්න වෙච්ච පැටවුන් ප්‍රමාණයක් තමයි මෙතන ඉන්නේ. මීට වඩා තව සෙන්ටිමීටර් කාලක් එහෙම නැත්නම් තව මිලිමීටර් 2ක් 3ක් වර්ධනය වෙච්ච මත්ස්‍යයින් අපිට පුළුවන් මඩ පොකුණු සහ ග්‍රෝවින් කිරීම සඳහා වර්ධනය කිරීම සඳහා විශාල ටැංකිය වලට හඳුන්වලා දෙන්න. දැන් ඔයගොල්ලෝ දැක්කා ඉපදිලා දවස් 10ක් යනකම් ඉන්න ටැංකිය. ඒගොල්ලෝ බිත්තර දාලා දවස් 4ක් යනකොට බිත්තර අපි පුපුරනවා කියලා පෙන්නුවා. ඒ දාපු පැටව් දවස් 6කින් විතර පීනන්න පටන් ගන්නවා. ඒ සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ පීනනකොට පීනන්න ගත්තට පස්සේ අපි කරන්නේ මේගොල්ලන්ව මේ වගේ අඩි 2.4 එහෙම නැත්නම් අඩි 2.3 ඒ වගේ අපි 2.4 මේ වගේ කුඩා ටැංකිය වලට අපි හඳුන්වලා දෙනවා ඒ පැටවුන්ව. ඒ කියන්නේ දවස් 10ක පැටවුන්ව අපි හඳුන්වලා දෙනවා මේ වගේ ටැංකිය වලට. ඒකට ඒ හඳුන්වලා දුන්නු පැටව් මෙයාලා තව සති දෙකක් අපි මේ ටැංකිය තියලා මේගොල්ලන් අපි තව සති දෙකක් මේ ටැංකිය තියනවා. ඒ තියලා
එතනින් එහාට ලොකු වෙන පැටවු ටික අපි අරගෙන තමයි පල්ලෙහා තියෙන මේ අඩි 4.4 වගේ අඩි 4.4 ටැංකිය වලට යොදන්නේ. එතකොට මේ අඩි 4.4 ටැංකියේ මේගොල්ලෝ තවත් සති දෙකක් විතර ඉන්නවා මේ මත්ස්‍ය ගොවිපලේ මත්ස්‍ය පැටවුන්ව වර්ධන ටැංකිය වලට හඳුන්වලා දෙන්නේ ඉපදිලා දවස් 10ක් යනකම් ඒගොල්ලෝ ඉන්නවා කුඩා වීදුරු ටැංකියක. ඊට පස්සේ සති දෙකක් යනකම් ඒගොල්ලෝ ඉන්නවා මේ 2.4 ටැංකියක. එතනින් එහාට තවත් සති දෙකක් යනකම් ඉන්නවා මේ අඩි 4.4 කුඩා ටැංකිය. අපි බලමු කොහොමද මේ පැටවුම අල්ලලා දාන්නේ කියන එක. අපි මේ වගේ 2.4 ටැංකියකට මේ වගේ අපි 2.4 ටැංකියකට සාමාන්‍ය මත්ස්‍ය පැටවුන් 600ක් විතර දානවා. ඒ දාන 600 මේගොල්ලෝ සති දෙකක් මේ ටැංකියේ ඉඳලා ඊළඟට ඒ සති දෙකෙන් පස්සේ වර්ධනය වෙන ප්‍රමාණය අපි අඩි 4.4 වගේ ටැංකියකට මාළු 300ක් විතර වර්ධනය වෙච්ච පැටවු අපි දානවා. ඒගොල්ලන්ව එතනත් සති දෙකක් තියලා තමයි අපි වර්ධනය කිරීම සඳහා මඩ පොකුණු හෝ growing tanks වලට හඳුන්වලා දෙන්නේ. අපි දැක්ක සති දෙකක් වයස මාළු පැටවුන්ව අඩි 4.4 ටැංකිය වලට දාලා මාසයක් දක්වා කල්ප තියා ගන්නවා. ඒතකොට මේ මාසයක් යනකොට මේගොල්ලෝ සෙන්ටිමීටර 1.5ක් දෙකක් වර්ධනය වෙලා ඉවරයි. ඒ වර්ධනය වෙච්ච අයව අපිට පුළුවන් ක්‍රම කීපයකට හදන්න. එකක් තමයි මේ වගේ සිමෙන්ති ටැංකි වලට අඩි 5.5, අඩි 10.10, අඩි 5.10, 5.5, අඩි 10.10, අඩි 5.10, අඩි 10.10 ඒ වගේ විවිධාකාරයේ ටැංකි වලට දාලා අපිට හදන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සිමෙන්ති ටැංකි වල මේගොල්ලන්ව අනිවාර්යයෙන්ම අපි අර හැච් කරලා පැටවු අරගෙන එළියට ගත්තට පස්සේ බ්‍රීඩින් කරනකොටත් අපිට ඒ බිත්තර දැම්මද සහ අනෙක් ඒවා බලා ගැනීමේ පහසු වෙනුවෙන් අඩුම ගානේ එක පැත්තකවත් අපිට වීදුරුවක් ඕනේ. ඒක නිසා අපි බ්‍රීඩින් ටැංකියක් ඒ විදිහට හදා ගන්නවා. ඊළඟට අපි මෙයාලා වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මාසයකින් පස්සේ මේගොල්ලන්ව තියාගන්න පුළුවන් වෙන්නේ මේ වගේ අඩි 5.5 අඩි 10.10 වගේ සිමෙන්ති ටැංකි වල. එහෙම නැත්නම් අපිට වඩාත් ඉක්මනින් මේගොල්ලන්ව වර්ධනය කරගන්න ඕන නම් අපි යන්න ඕනේ මඩ පොකුණු වලට. මඩ පොකුණු වලදී ඒන්ජල් මත්ස්‍යයා කියලා කියන්නේ විශේෂයෙන්ම පොළොන්නරුව දෙහිඅත්ත කණ්ඩිය වගේ ප්‍රදේශවල ජනප්‍රිය මත්ස්‍යයෙක්. මේ මත්ස්‍යයින් මඩ පොකුණු වල වගා කරනවා. ඒ කියන්නේ මාසෙකින් අරගෙන යන පැටවුන්ව තව මාසයක් මඩ පොකුණේ තිබ්බොත් මේගොල්ලෝ සෙන්ටිමීටර් 3.5ක් 4ක් වෙනවා. ඒ කියන්නේ මාස 2.5දී වෙළඳ පොළට දෙන්න පුළුවන් මඩ පොකුණු වල අපි හදනවා නම්. හැබැයි අපි සිමෙන්ති ටැංකිය වල හදනවා නම් මේගොල්ලන්ට මේ ගත වෙන කාලය මාස 3.5ක් මාස 4ක් මාස 5ක් වගේ කාලයක් වෙන්න පුළුවන් අපි දෙන පෝෂ්‍යදායී ආහාර මත. ඒ කියන්නේ අපිට පුළුවන් නම් මේ සිමෙන්ති ටැංකිය වලදී උනත් හරි මෙයාලට ජීවී ආහාර නිතරම ලබා දෙන්න පුළුවන් නම් මේ වර්ධන වේගයේ ප්‍රමාණයක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ලංකාවේ දැන් මේනකොට ඒන්ජල් මත්ස්‍ය වගාව යම්කිසි ප්‍රමාණයකින් අඩු වෙගෙන යනවා. ඒකට හේතුව තමයි මෙයාලව සිමෙන්ති ටැංකිය වල හදන්න අමාරුයි. මේගොල්ලන්ට ජීවී ආහාර දෙන්නේ නැතුව. ඒ කියන්නේ අපි කියන බ්ලඩ් වර්ම් එහෙම නැත්නම් ලේපණුවන්, ඩැෆ්නියා මොයිනා වගේ කල්චර්ස් අපිට දිගටම දෙන්න අවශ්‍යයි මේ මත්ස්‍යයෙන්ව නිරෝගීව සහ ඉක්මනින් හදාගන්න. අනිත් එක මේ ඒන්ජල් මත්ස්‍යාව වර්ධනය කරන එක කුඩා පැටවුන්ව කොළඹ සහ ගම්පහ වගේ දිස්ත්‍රික්කවල හදලා ලොකු කරන්න ගෙනියන්නේ ගොඩාක් වෙලාවට පොළොන්නරුව දෙහිඅත්ත කණ්ඩිය වගේ මහවැලි කලාපයේ සමහර ප්‍රදේශවලට. ඒ කියන්නේ විශාල කුඹුරු තියෙනවා. ඒ කුඹුරු වල මඩ පොකුණු හදලා ඒ මඩ පොකුණු වල මේ පැටවුන්ව තව මාසයක් තියාගත්තම සමහරවිට වෙළඳ පොළට දෙන්න පුළුවන් එකකින් වැඩි හරියක්. ඉතින් මාසයක් එකමාරක් වගේ කාලයක් මඩ පොකුණක තියාගෙන මාස දෙකමාරෙන් අස්වැන්න නෙලනවද? මාස 3මාරක් 4ක් 5ක් වගේ කාලයක් සිමෙන්ති ටැංකියක හදලා මේ මත්ස්‍ය අස්වැන්න නෙලනවද කියන එක වගාකරුවෙක් විදිහට ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ. අපි ඒන්ජල් මත්ස්‍යයක් හදනවා නම් මේ මත්ස්‍යයින්ව වෙළඳ පොළට යවන වයස කොච්චරක්ද කියන එක තමයි දැන් ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. මේනකොට අපි මත්ස්‍ය වර්ග 7ක් ඔයගොල්ලන්ට පෙන්නුවා. ඒ මත්ස්‍ය වර්ග 7ේම සාමාන්‍යයෙන් වෙළඳ පොළට යනකොට ඒ මත්ස්‍යයාගේ ප්‍රමාණය තමයි අපි දැන් පෙන්වුම් කරන්න හදන්නේ. මේ මත්ස්‍යයින්
අපගේ ඇක්වේරියම් වල එහෙම නැත්නම් විසිතුරු මත්ස්‍ය අලෙවිසල් වල මේ වෙනකොට රුපියල් 350 400 අතර මිල ගණන් වලට අලෙවි වෙන මත්ස්‍යයන් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 5කට වඩා වැඩි වර්ධනය වෙච්ච මත්ස්‍යයන් මේගොල්ලන්ගේ මිල ගණන් මේ විදිහට තමයි අලෙවි වෙන්නේ. සාමාන්‍ය මාස 4මාරක් 5ක් වයසති මාළු අපි වෙළඳ පොළට යවන්න පුළුවන් මේ වයසේ මේ ප්‍රමාණයේ මත්ස්‍යයන් තමයි සාමාන්‍යයෙන් වෙළඳ පොළේ අපිට දකින්න තියෙන්නේ. DP Education Skills for Life වැඩසටහන හරහා අද අපි ඔයගොල්ලන්ට ගෙනාවේ ඒන්ජල් මත්ස්‍යයා ගැන. මේ ඒන්ජල් මත්ස්‍යයන්ගේ පැටවුන් බිහි වෙන ආකාරයෙන් ඉඳන් විතර දාන තැනේ ඉඳන් මේගොල්ලෝ වර්ධනය කරලා වෙළඳ පොළට යන තැනක් වෙන වෙළඳ පොළට යන තැන වෙනකන් අපි ඔයගොල්ලන්ට හඳුන්වලා දුන්නා. DP Education Skills for Life වැඩසටහන හරහා රැඳී සිටින්න අපි ඔයගොල්ලන්ට තවත් වැඩසටහනකින් නැවත වතාවක් හමුවන්නම්. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. අලුතෙන් වීඩියෝස් බලන්න බෙල් බටන් එක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න. DP Education Skills for Life